මහත් අනුකම්පාවෙන් මේ ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ මොරටුව ගොරකාන කදුරුදුව ශ්‍රී දීපාරාමාධිකාරී මොරටුව වේල්ස් කුමරු විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද හැඩිගල්ලේ චන්දාලෝක ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. කොට්ටාව ගැමුණුපුර පදිංචි ප්‍රේමලතා තේනුවර මෑණියන් හා පවුලේ පින්වත් පිරිස උතුම් වූ ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සංනිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. එසේනම් සදර්ම දේශනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් අපි සියලු දෙනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුනාද පවත්වා තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ආනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
අතිගෞරවාස්පද පරම පූජනීය බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති අවසරයි බොරලන්දේ වජිරඥාන නායක හාමුදුරුවන් වහන්සේ වර ප්‍රමුඛ කොට ඇති පූජ්‍යතර මහා සංඝරත්නයන් අවසරයි. අද මේ උතුම් ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන කොට්ටාව ගැමුණුපුර 4 වන මාවතේ පදිංචි ප්‍රේමලතා තේනුවර මෑණියන් ප්‍රධාන වාසනාවන්ත සත්පුරුෂ පින්වතුනි. තමන්ගේ මිය පරලොවගේ ඥාතිවරුන්ට පින් දෙන්නයි ධර්මාවබෝධය ලබලා සංසාර ගමන අවසන් කරන්නයි මූලික ප්‍රාර්ථනාව කරගෙන තියෙනවා අද මේ පින්කමේ. එනිසා ජීවිතේ පුළුවන් කාලේ කරගන්න දේවල් අපිට කල්පනා කරන්න මෙනෙහි කරන්න ඕනම වෙලාවක් එනවා ජීවිතේ. ඒ වෙලාවට මේ වගේ දේවල් කාගෙත් හිතවල ගොඩනැගිලා තියෙන්න ඕන. මම කරගත්තා කියලා කාටත් සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕන මතක් කරනකොට අන්තිම වෙලාවට ඕන ටික මම කරගත්තා කියලා. ජීවිතේ එතෙන්දී ඒ සතුට ලබන්න බැරි නම් මොනතරම් දේවල් ජීවිතේ තිබුණත් වැඩක් නැහැ. ඒවා අන්තිමට සතුට පිණිස උපකාර වෙන්නේ. ඉඩකඩම් මොනතරම් තිබුණත් ඒ ඉඩකඩම් සතුට පිණිස උපකාර වෙන්නේ අන්තිමට. ඒවා මතක් වුණොත් එහෙම ඒ වගේම අයිතිකාරය වෙලා උපදින්න වෙනවා. මේවට අයිතිකම් කියලා ඉපදිලා ඉන්න අය කොච්චර ඉන්නවද? පොළොව හාරනකොට මිදුල අතු ගන්නකොට අපි ඉන්න ටිකට වුණත් අයිතිකම් කියපු අය හරියට ඉන්නවා. හාරගෙන යනකොට ගැඩවිල්ල විදිහට, පණුව විදිහට, බිත්තර විදිහට, කඩි විදිහට, කෝඹි විදිහට කොහොමද ගත්තොත් එක එක වර්ගවල ඉන්නවා. ඒ තැන්වල ඉපදිලා මේවයි අයිතිකාරයෝ තාම බැහැලා ඉන්නවා. ගෙවල් හදාගෙන වලවල් හදාගෙන තාම බැහැලා ඉන්නවා. ඒව අන්තිම වෙලාවක මතක් වුණොත් අරවම තමයි වෙන්නේ. ඒවා හොඳ තැන් නෙවෙයි. අත උස්සන්න බෑනේ කාටවත් ඒ වගේ තැනක් හොඳ තැනක් කියලා. නෑඹෙලියට ඇවිල්ලා නෑඹෙලියනොත් බෙල්ල කැඩිලා ඒකෙත් 3-4 පාරක් හේදිලා මුට්ටියට හට්ටියට වැටිලා ඒකෙත් එම්බිලා ආයි පිඟානට ඇවිල්ලා කන තැන් හොඳ තැන් නෙවෙයි. එහෙනම් මේ වගේ දෙයක් ජීවිතේ මතක තියාගන්න කරලා තියන්න ඕන හැමෝම. එක්කෝ බණ අහලා තියෙන්න ඕන. නැත්නම් ධර්ම දානයක් දීලා තියෙන්න ඕන. ඉතින් අද ඒ සියලු බලාපොරොත්තු මුල් කරගෙන කරන මේ පින්කමට අපි මාතෘකා කරගත්ත විහාර කියන විමානවත්තුව. හරිම ලස්සන විමානවත්තුවේ තියෙන හරිම ලස්සන තැනක් විහාර විමානවත්තුව. පන්සලක් හදපු එකක් ගැන තියෙනවා. මේ දවස්වල ඉතින් පන්සල් කඩන්නනේ ගොඩක් මිනිස්සු කතා වෙන්නේ. පන්සල් කඩන්න, පන්සල් සින්න කරන්න, පන්සල් වලට යතුරු දාන්න. ඕවා තමයි මිනිස්සු ගොඩක් කතා වෙන්නේ. ඒවට කියන්නේ කාලකන්ණි කතා කියලා. පන්සල් කඩන්න, තුනුරුවන්ට ගරහන්න, තුනුරුවන්ට යතුරු දාන්න, තුනුරුවන් රාජසන්තක කරන්න කියලා කරන කතා තියෙනවනේ පින්තුනේ. ඒවට කියන්නේ කාලකන්ණි කතා. ඒවට අමන කතා කියලාත් කියනවා. මිනිස්සෙක්ගේ කටෙන් පිට වෙන්න හොඳ නැති කතා. අමන, මනුස්ස නොවන. අමන කියන්නේ මනුස්ස නොවන. ඉතින් විහාර විමානවත්තුව හරිම ලස්සනයි. භාග්‍යවතුන් වහන්සේට පන්සලක් හදලා පූජා කරා ශ්‍රද්ධාවන්ත අම්මා කෙනෙක්. පින්වතුන් විශ්වාස කරන්න පන්සල හදන්න මුල් වෙන චේතනාව හැදෙන්නේ පුදුම විදිහකට. දවසක් හැමදාම වගේ පන්සලට එනවා හවස. බණ අහන්න එන්නේ. තනියෙන් නෙවෙයි එන්නේ. යාළුවොත් එක්කගෙන එන්නේ. ඒකත් හොඳ ගතිය. බණ අහන්න යනකොට යාළුවොත් එක්කගෙන යන්නේක ඒකත් කල්යාණ මිත්‍ර ගතියක්. යාළුවෝ ගොඩක් එක්කන් ගියේ බණ අහන තැන් වලට නෙවෙයිනේ. අපේ ජීවිතවල අපි දන්නවනේ පින්වතුනි එක එක්කෙනාට හිටපු යාළුවෝ ගැන. ඒ අයට හිටපු යාළුවෝ වැඩිපුර එක්කන් ගියේ බණශාලාවල් වලට නෙවෙයි. බණශාලාවේ ගෙනහිල්ලා වාඩි කරවන යාළුවෙක් ලබන්න පින් කරන්න ඕනේ. පින් කරන්න ඕනේ. ඉතින් මෙයාත් එහෙමයි යාළුවෝ ටිකත් කතා බහ කරගෙන භාග්‍යතුන් වහන්සේ හම්බ වෙන්න යන්න බණ අහන්න යන්න කල්පනා කළා. පොඩි ඇත්තෝ හරි කැමති පන්සලට එනවට. පොඩි ඇත්තෝ හරි කැමති එනවා කියලා ආරංචි එනවනම් පන්සලට පොඩි ඇත්තෝ හවසට හැමෝම ඇඟිලි ගණගෙන ඉන්නේ.
විහාර ඇමදුවට මිදුල් ඇමදුවට ඇඟිලි ගැන ඉන්නේ ඈත බල ඉන්නේ කොයි වෙලේද ඡායාව පේන්නේ කියලා. ඒ තරම් කැමති පොඩි ඇත්තෝ. ඇයි? කවදාවත් පොඩි ඇත්තන්ගේ හිත රිදෙන කතාවක් කියලා නැහැ. පොඩි ඇත්තෝ ආස නිකන් නෙමෙයි, පොඩි ඇත්තෝ ආසයකට පොඩි ඇත්තන්ගේ වැරදි තියෙනවනේ පින්වතුනි. පොඩි ඇත්තන්ගේ වැරදි තියෙනවනේ. ඉතින් ඒ පොඩි ඇත්තන්ගේ වැරදි කවදාවත් හරිතන කතා කරලා හැදුවා මිසක තැන් වල කිව්වේ නැහැ. පොඩි ඇත්තන්ගේ වැරදි කොහොමත් තැන් වල කියන්න හොඳ නැහැ. පොඩි ඇත්තෝ ගොඩක් නැහැ. පොඩි ඇත්තෝ ගොඩක් නැහැ. හරි ටිකයි ඉන්නේ. ඒ ඉන්න ටික තමයි හතර අතටම යන්නේ. මල ගෙදරටයි, දාන ගෙදරටයි, බණ ගෙදරටයි, බෝධි පූජාවටයි, සෙත් පිරිතටයි. බඩදරු අම්මට පිරිත් කියන්නයි, පිරිතාලේ ඉන්න කෙනාට පිරිත් කියන්නයි. ඔය දඟල ඉන්න පොඩි ඇත්තු තමයි යන්නේ ඒ තැන් වලට. හැම පැත්තක්ම බලන්න ඕන. පොඩි ඇත්තු ගොඩක් නෑ, ටිකයි ඉන්නේ. පින්වතුන්ගේ දරුවන්ටත් පාංශකෝලයක් කරන්න පොඩි ඇත්තු හිටියොත් තමයි පුළුවන් වෙන්නේ. නැත්නම් බෑ. ඒ අන්තිම කරන්න පුළුවන් ටිකනේ අපිට මරුණත් අපි අතාරින්නේ නැහැ. මරුණත් ළඟට ඇවිල්ලා මතක වස්ත්‍රෙත් පූජා කරවලා පංචශීලයක් සමාදන් කරවලා අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාථාවත් අස්සවල අපි කියන ඕන්න දැන් එහෙනම් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාම රැස් කරගෙන ඉන්නේ. දැන් ඔය රැස් කරගන්න ටික අර මල ගියායට දෙන්න කියලා අනුමෝදන් කරන ඉච්ඡිතම් පත්තිතම් කියලා අන්තිමට එන්නේත් අපි තමයි. රැවුලව වවාගෙනාවත් කොණ්ඩේ වවාගෙනාවත් අන්තිම ටිකට ඇවිල්ලත් කරන්නේ පින්වතුන්ට හොඳක්. බොරු නෙවෙයි, ඇත්ත ඒක පින්වතුන්. අන්තිම ටිකට ඇවිල්ලත් කරන්නේ පින්වතුන්ට හොඳක්. ඒ කියන්නේ යන තැනකට හොඳක් වෙන්න මේ ඉන්නකම් පිනක් දහමක් කරගත්තේ නැති යවුන් ටික වාඩි කරවලා යන තැනකට දෙයක් ඒ වෙලාවෙ එකතු කරවලා පින්වතුන්ට අනුමෝදන් කරනවා. පෙන් වාජනෙන් පෙන් වඩලා පෙන්නලා. ඉතින් මේ අම්මා යනවට හැමෝම ආසයි. බලන් ඉන්නවා හැමදාම. දවසක් තමන්ගේ පිරිසත් එක්ක හවස බණ අහන්න යනවා. පන්සලට ඇතුල් වෙන්න කලින් මේ අම්මට තේරුණා අයින් කරන්න ඕනේ ඒවා ටිකක් තියෙනවා කියලා. පන්සලට ඇතුල් වෙන්න කලින් අයින් කරන්න ඕනේ ඒවා ටිකක් තියෙනවානේ. කකුල් දෙකේ දාගෙන යන සිරප්පු දෙක පන්සලට ඇතුල් වෙන්න කලින් අයින් කරන්න ඕනේ. ගෞරවාන්විත තැන් වලට සිරප්පු දාගෙන යන එක වැරදි. ගෞරවාන්විත තැනකට සිරප්පු දාගෙන ඇවිදින එක වැරදි. ගෞරවාන්විත තැන්වල සිරප්පු දාන් ඇවිදින්නේ කිසිම ජනාධිපති කෙනෙක් පත්තිරිප්පුවට නගින්නේ නැහැ සිරප්පු දාගෙන. ගෞරවාන්විත තැන් වලට නගින්නේ. ගෞරවාන්විත තැන් වලට යන්නේ පරණ රජවරුත් එහෙමයි. දැන් රජවරු බඩ ඉස්සරහට දාගෙන ගිහිල්ලා මල් වට්ටිය පූජා කරාට පරණ රජවරු එහෙම නැහැ. පරණ රජවරු විහාරයට ඇතුල් වෙනකොටම හිස පාත් වුණා. පරණ මිනිස්සු උළුවස්ස හැදුවේ පාත් කළා. විහාරයට යන්න බෑ කෙරුම්කාරකමින්. විහාරයට යන්න බෑ කෙරුම්කාරකමින්. යනවනම් යන්න ඕන හොඳට ඔළුව නමලා ඉන්න සවුටුණු දාන් විහාරයට යන්න බෑ. ඒවා ගලවලා යන්න ඕනේ. ගලවලා යන්න ඕන දේවල් තියෙනවා මිනිස්සුන්ගේ ජීවිතවල. පරණ මිනිස්සුන්ට ඒවා ටිකක් දැනিলা තේරිලා තිබුණා. මෙයාගේ ළඟ තිබුණා කහවණු නව කෙලක් වටින ලස්සන ආභරණයක්. එළියට බහින්නේ ඒක දාගෙන. කහවණු නව කෙලක් වටිනෝ. මේ රත්තරන්, මේ රන් ආභරණේ, මේ වස්තුව. මේකට කියන්නේ මහලතා මේලා පළඳනාව. දියමන්ති මාල මොනවද? මේකත් එක්ක ගන්නකොට. මේලා පළඳනාව. මේක කහවණු නව කෙලක් වටිනෝ මේ පළඳනාව. මේක ඇඟේ දාගෙන තමයි බහින්නේ. මේක ඉනහරහා බඳින එකක් කියලා කියන්නේ. මහලතා මේලා පළඳනාව ඉනහරහා බඳින එකක්. ඉතින් මේක එච්චරට වටිනෝ. මේකේ බරගෙන ලොකුවට හිතන්න එපා. මේක දුර්ලභයි. ඒ කාලේ හැටියට මහලතා මේලා පළඳනාව වගේ දෙයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මිලෙන් අධිකයි. අද නම් ওই දියමන්ති මාල වගේ වනේ. ඒ වගේ වනේ මිලෙන් අධිකම ඒවා තියෙනවනේ පින්වතුනි. ඒවා පාවිච්චි කරන මිනිස්සු. ඒවා පාවිච්චි කරන්න වාසනා ශක්තිය තියෙන්න ඕනේ. ඒවා පාවිච්චි කරන්න ඉන්නෝ. මිලෙන් අධිකම වාහන පාවිච්චි කරන්න ඉන්නෝ. මිලෙන් අධිකම රෙදි අඳින අය ඉන්නෝ. මිලෙන් අධිකම රන් රිදි පාවිච්චි කරන අය ඉන්නෝ. ඒවා එක එක අයගේ වාසනා ශක්තිය අනුව ලැබිලා තියෙන්නේ. වාසනා ශක්තිය අනුව. එතකොට මේ අම්මට ලැබුණ මේ දේ මහලතා මේලා පළඳනාව. මේක ඉන්නේ පැලඳුවට මොකද අකුලලා ගන්න පුළුවන්. අතට එකතු කරලා ගන්න පුළුවන් මේක. ඉතින් පන්සලට ඇතුල් වෙනකොට මෙයාට මතක් වුණා මේක ඉනේ තියෙන එක හොඳ නෑ කියලා. අකුලලා ගත්ත අතට අරගෙන පොට්ටනිය කරලා බැන්දා. අකුලලා අතට අරගෙන රෙදි කඩක තියලා පොට්ටනිය කරලා බැන්දා. බැඳලා ඉවර වෙලා ළඟම ඉන්න දාසියට දුන්නා. මම බණ අහන්න යන්නේ මේ.
ඒ නිසා මේ වගේ වටිනා ආභරණයක් මගේ ඉනේ තියෙනකොට මේ පොඩි රත්තරන් කෑල්ලක් තියනවා වගේ නෙවෙයි. දැන් මේ කනේ තියෙන රත්තරන් කෑල්ල නම් මොකෙක් හරි එකක ඇදන් ගියත් කමක් නැහැ ඉතින්. කන ඉරන්න නැතුව. එහෙමනේ අපි කියන්නේ. ඇදන් ගියත් කමක් නැහැ කන ඉරන්න නැතුව. අපි කියන්නේ එහෙමනේ අර මේ වගේ ඒවා නෙවෙයි. මේක ඉතින් තිබුණත් එකයි නැතත් එකයි. උදේට ඉතින් මේක කම්පෙත් අත ගන්නකොට නෑ වගේ දැනෙනවා නම් ඔන්න ඔහේ පස්සේ බත උයලම හොයනවා කියන මිනිස්සුත් ඉන්නෝ එච්චර. මේක අර කනේ පාළුවටනේ පෙඟතන. කනේ පාළුවට පෙඟතුන්ට මේකට වඩා එහාට ලොකු ආසාවක් ගියේ නෑ. ඒක කොච්චර හොඳද? මේ කනේ පාළුවට දාගෙන ඉන්න මේකත් සමහර වෙලාවට කනට බරක් වයසට යන්න යන්න මේ කම්පෙත්ත ඉරාගෙන මේක පල්ලයට වැටෙනවා. කනට බරක් මේක කාලෙකදී. ඉතින් අර වගේ ලොකු ඒව කොච්චර හිතට බරක් ඇද්ද? ඉතින් වාසනා ශක්තිය අනුව ඒවා සිහි බුද්ධිය ඇති මිනිස්සුන්ට ලැබෙනවා නම් හොඳයි. ලැබුණට කමක් නැහැ. වාසනා ශක්තිය ඇතුව සිහි බුද්ධිය ඇති මිනිස්සුන්ට සිහි බුද්ධිය නැති මිනිස්සුන්ට ඕවා මේවා ලැබුණට පස්සේ හරියට උද්දච්ච වෙනවා. උද්දච්චකම කියලා කියන්නේ සිහි බුද්ධිය නැතිකම හින්දා හැදෙන දෙයක්. ඉතින් මේ අම්මට කවදාවත් උද්දච්චකමක් තිබුණේ නැහැ. ඒකනේ මෙච්චර සෙනගක් එක්කගෙන මේ බණ අහන්න යන්නේ. ඇතුළට ගියා පොට්ටනිය කරලා බැඳලා දාසිගේ අතර දුන්නා. දාසියටත් ඉතින් පන්සලට ගියාට පස්සේ හරියට ඇවිදින්න තැන් බලන්න හාමුදුරුවෝ හරියට සමහර උදවිය පන්සලට ගියාම වඳිනවට වඩා හාමුදුරුවෝ හම්බ වෙවි කතා කර කර ඉඳලා ඉන්නේ. එහෙම පන්සලේ වෙලාවේ යවන උදවියනෝ ඒ තරමට මහා සංඝරත්නය අසුරු කරනවා. ඒව ලේසි පහසු නෑ. හාමුදුරු කෙනෙක් එක්ක ටිකක් කතා බහ කරන්න සංයමයෙන් කතා බහ කරන්න ඒව ලේසි පහසු නෑ. ඒවට පුදුම වාසනාවක් තියෙන්න ඕනේ. ඉතින් මේ දාසිය මේ කතේ තියාගෙන අරහෙට මෙහෙට ඇවිද්දා. ඇවිදින අතර එක තැනක මේක තිබ්බා. අමතක වුණා. එක තැනක රැඳෙව්වා එක තැනක තිබ්බා තියලා අමතක වුණා. අමතක වෙලා ඈත් ගිහිල්ලා අර ගොඩේම වාඩි වෙලා බණ ඇහුවා. ඒකතුවෙන් වාඩි වෙලා බණ ඇහුවා. බණ අහලා දැන් හැමෝම පිරිස එළියට ආවා. අයිතිකාරී අහනවා දාසියට කතා කරලා එහෙනම් අරක ගත්තන. ඒකින පළඳගෙන යන්න ඕන දැන් මෙතන ඉඳලා දැන් පන්සලෙන් එළියටනේ ආවේ. ඒකින පළඳගෙන යන්න ඕන අරක ගත්තනම් කියලා කිව්වා. ඒ වෙලාවේ කිව්වානේ සමා වෙන්න ඒක තියපු තැන අමතකුණා කිව්වා. ඒක තියපු තැන අමතක වුණා. ඒ නිසා ඉක්මනට ගිහිල්ලා ඉවරලා ඒක අරගෙන එන්නම් කිව්වා. ආනන්ද හාමුදුරුවෝ අරන් තියලා. බණ අහන පිරිස ගියාට පස්සේ ආනන්ද හාමුදුරුවෝ පන්සල වටේ ටිකක් යනවා. අදත් එහෙම පියනවා මිනිස්සුන්ගේ කුඩ තියෙනවා. බණ අහන්න ආපු මිනිස්සුන්ගේ කුඩ තියෙනවා. ඉතින් පරිස්සමට අරන් තියෙනවා. සෙරප්පු තියෙනවා, බෑග් තියෙනවා, හඳුන් කූරු පෙට්ටි තියෙනවා. සමහර මිනිස්සු නම් ඕනකමෙන් දාලා නේවත් තියෙනවා. ඒවා නම් අපි අරන් තියන්නේ අර කාලේ බෝතල් වලට ගෙනිච්ච පොල් තෙල් ගෙනිච්ච බෝතල්. ඊට පස්සේ හඳුන් කූරු පෙට්ටි උණ්ඩි කළා දාලා එහෙමත් අමතක කරලා නේවා තියෙනවා. කොහොම හරි ආනන්ද හාමුදුරුවෝ අරන් තිබ්බා. පන්සල වටේ ඇවිදිනකොට දැක්කා ඒවා හොඳයිනේ සෝදිසිය හොඳයි. ඕනම තැනකේ සෝදිසිය තියෙන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු තැන සියල්ල අතහැරපු තැනක්. ඒ වුණත් සෝදිසිය තියෙන්න ඕන. මිනිස්සුන්ගේ දේවල් තියෙන්න පුළුවන්. අපිට මේවා එපා වුණාට මිනිස්සුන්ට මේවා ඕනේනේ. ඉතින් හොයලා බලලා අරන් තිබ්බා ආනන්ද හාමුදුරුවෝ. දාසිය එනකොට ආනන්ද හාමුදුරුවෝ අහන මොනවද හොයන්නේ? ස්වාමීනි මේ පළඳනාවක් කිව්වා. පොට්ටනියක් විදිහට බැඳපු එකක් දැවුවා. ඔව් එහෙමයි කිව්වා. පොට්ටනියත් එක්කම ගෙනත් දුන්නා. මේ තියෙන්නේ කියලා. අරගෙන ගියා. ආනන්ද හාමුදුරුවෝ අරන් තියලා මේක කියලා අතට දුන්නා අයිතිකාරගේ. ඒ කොච්චර ශ්‍රද්ධාවන්තයිද කියනවනම් ඇයි කියනවා මේක අතට ගන්න ගමන් පන්සලේ අමතක වුණා නම් මේ දේ පන්සලට අයිති දෙයක් වෙන්නේ නැති කිව්වා. කොච්චර වටිනවද පින්වතුනි? එහෙම හිතන්න පුළුවන් හිතක් හැදෙනවා කියන්නේ පන්සලේ හැලුණාන් ඒ දේ කොටසක් පන්සලටත් අයිති ඇති. එහෙම හිතන මිනිස්සු නැතුව නෙවෙයි. එහෙම මේ හිතන මිනිස්සු ඉන්නවා. එතකොට මෙයා හිතනවා පන්සලට අයිති මේක. මට නෙමෙයි. ඒකයිනේ මේක පන්සලේ නැති උනේ. මේක පන්සලේ අමතකුනේ පින් කරන්න මිනිස්සු පාරවල් හදාගන්න විදිහ මේ. ශ්‍රද්ධාවන්ත මිනිස්සු පින් කරන්න පාරවල් හදාගන්න විදිහ මේ පන්සලේ නැති උනේ. පන්සලේ නැති වුණා නම් පන්සලට අයිති ඇත්තේ කියලා පන්සලට ගියා බව. භාග්‍යවතුන් වහන්සේ හම්බ වෙන්න ගියා. භාග්‍යවතුන් වහන්සේ ගානෝ ස්වාමීනි මගේ හිතේ තියෙනවා දෙයක් කරන්න ඕනේ කියලා මෙතනට. ඔබ වහන්සේ වැඩ ඉන්න මෙතනට දෙයක් කරන්න ඕනේ කියලා මගේ හිතේ තියෙනවා ස්වාමීනි. පන්සලක් හැදුවට කමක් නැද්ද ඇහුවා. මොකුත් කිව්වේ නැහැ පින්වතුනි. මොකුත් කිව්වේ නැහැ. නිශ්ශබ්දව හිටියා. ඒකේ තේරුම කමක් නැහැ කිව්වා.
පන්සලක් හැදුවට කමක් නැද්ද ඇහුවා. භාගතුන් වහන්සේ නිශ්ශබ්දව හිටියා. කමක් නෑ කියන එකේ පටන් ගත්ත පන්සල හදන්න. කවුද දන්නවද ප්ලෑන් එක යන්නේ? මුගලන් හාමුදුරුවෝ. පින්වතුනි විශ්වාස කරන්න මුගලන් හාමුදුරුවන්ගේ ප්ලෑන් අපේ මිනිස්සු හදන ප්ලෑන් වගේ නෙවෙයි. මුගලන් හාමුදුරුවෝ කියන්නේ දිව්‍ය ලෝකයේ තුල තියෙන බොහෝ දිව්‍ය විමානවල තියෙන ආකෘතිය දැකගත්ත කෙනෙක් මුගලන් හාමුදුරුවෝ. ලස්සන්ට ප්ලෑන් එක ඇඳා. ලස්සන්ට ප්ලෑන් එක ඇඳා. ආභරණ විකුණුවා. විකුණු මිල කහවණු 9 කෙලක්. හිතන්නවද? ලොකු ප්‍රමාණයක්. ලොකු ප්‍රමාණයක්. පෙට්ට ගමකට වඩා සල්ලි. අල්මාරියක් පිරෙනවට වඩා සල්ලි. කහවණු 9 කෙලක්. 9 කෙලකට වික්කා මේ ආභරණේ. දුර්ලභ දෙයක් නේ. බන්දුල මල්ලිකාවට ඒ වගේ අයට තමයි මේක ලැබුණේ. දුර්ලභ දෙයක්. 9 කෙලකට විකුණනකොටම ගන්න කට්ටිය ඕන තරම්. හිතන්න 9 කෙනෙකුට 9 කෙලකට ලන්ස් දානවා කියන්නේ. පත්තරේ දාලා කරගන්නවා වගේ වැඩක් නේ. අපේ ඉඩමක් විකුණන්න තියෙනවා. මේ ඉඩම මෙන්න මේ ගානට විකුණන්නේ. මේක ගන්න කෙනෙක් ඉන්නවද? ඒ වගේ ලන්සු දාලා මේක ඉහළට ගිහිල්ලා වැඩිම සල්ලිකාර කෙනා ඉල්ලුවා මේක. කහවණු 9 කෙලකට ඉල්ලුවා. ඇවරයි දෑවරයි 3 ඇවරයි. සල්ලි ගත්තා. භාගතුන් වහන්සේගෙන් අහලා දැනගත්ත පන්සල හැදුවට කමක් නැද්ද කියලා. කමක් නැහැ කිව්වා. මුගලන් හාමුදුරුවෝ වැඩ බැලුවා. මුගලන් මහරහතන් වහන්සේ වැඩ බැලුවා. උන්වහන්සේ තමයි ප්ලෑන් එක ඇන්දේ පන්සලේ. පූර්වාරාමේ පන්සල. යට තට්ටුවේ කාමර 500යි උඩ තට්ටුවේ කාමර 500යි. පරිවාර ආවාස ගෙවල් 1000යි වටේට. කොහොමද? පින්තුනි තන කඩ කාමර වගේ කියලාද? දිව්‍ය විමානයක් විදිහට හැදුවේ. දිව්‍ය තලයක තියෙන ආකෘතිය ගත්තේ. දිව්‍ය තලයක විදිහ හැදුවේ. මුගලන් හාමුදුර ආකෘතිය දුන්නේ කහවණු 9 කෙලම වියදම් කළා. පූර්වාරාමයට. කහවණු 9 කෙලම පූර්වාරාමයට වියදම් කළා. උඩ තට්ටුවේ කාමර 500යි යට තට්ටුවේ කාමර 500යි. පරිවාර විහාරාරාම 1000යි. වටේට 1000යි පූර්වාරාමේ. සුළුපටු තැනක් නෙවෙයි. ඉන්දියාවේ ගිය පින්වතුන් දන්නවා අද වුණත් පූර්වාරාමයට කොච්චර ඉඩමක් අයිතිද කියලා. පූර්වාරාම හිතන්න ඒ හිතක් මොනතරම් වාග්යවන්තද මොනතරම් වාසනාවන්තද. පර්චස් 5ට 10ට හූල්ලන මිනිස්සු කොච්චර ඉන්නවද පින්වතුනි? නේද? මොනතරම් ඉන්නවද? චෛත්‍ය හදනකට හූල්ලන මිනිස්සු මොනතරම් ඉන්නවද? ඇතුල් වෙන ආවාසයකට ඇතුල් වෙන වාහල්කඩ හදනකොට හූල්ලන මිනිස්සු මොනතරම් ඉන්නවද? විහාරගේ හදනකොට ධර්මශාලාව හදනකොට ඔච්චර මොකටද කියලා පින ලඝු කරන බාල කරන මිනිස්සු කොච්චර ඉන්නවද? මෙහෙම හිත හැදෙන්නේ හැමෝටම. අපි කවුරුත් කරගන්නේ අපි කවුරුත් තරයි යනවනේ පින්වතුනි. කවුරු මොන විදිහට කිව්වත් අපිට ඉතුරු වෙන්නේ ඔච්චරයි නේ. කවුරු මොන කතන්දර කිව්වත් අපිට ඉතුරු වෙන්නේ ඔච්චරයි. යන තැනකට ගෙනියන්න අපේ ආගමට අනුව ඔච්චරයි ඉතුරු වෙන්නේ. හැදුවා පින්වතුනි. පුදුම තරම් ලස්සනට පූර්වාරාමයේ හැදුවා. හදලා මහා සංඝරත්නයට පූර්වාරාමයේ පූජා කරන පින්කම සිව් දෙසාවෙන් මහා සංඝරත්නයේ වැඩියා මේ මහා ආරාම පූජාවට. උන්වහන්සේලා මේක ඉඳුල් කරන්න වැඩියා. මේ පන්සල බලන්න වැඩියා. මේ පන්සලේ හාත්පස ඇවිද්දා. ලස්සන තැනට ලස්සනයි කිව්වා. බොරු නෙමෙයි. ලස්සන තැනට ලස්සනයි කිව්වා. පුදුම ලස්සනට පුදුම පිළිවෙලට මේ කාලේ මෙහෙම එකක් හදන්න තබා හිතන්නවත් බෑ කිව්වා. සුළුපටු තැනක් නෙවෙයි පින්වතුනි. මේ කාලේ මෙහෙම එකක් හදන්න තබා හිතන්නවත් බෑ කිව්වා. ඒ කියන්නේ අනුන් හදපු දෙයට අනුන් කරපු දෙයට හීල්ලුවේ නෑ. හොඳ හිතින් බැලුවා. ලස්සනයි කිව්වා. වර්ණනා කරා පූර්වාරාමේ. හදපු කෙනාටත් පුදුම සතුටුයි. හදපු කෙනාටත් පුදුම සතුටුයි. තමන්ගේ කල්යාණ මිත්‍රෝ එකතු කරගෙන මේකට වචනෙන් දායක වුණා. එයාට තනියෙන් කරන්න උවමනාව තිබුණා. එයා තනියෙන් කරා. එහෙම ඉන්නවා. තනියෙන් පින්කම් කරන්න ආසයි ඉන්නවනේ. තනියෙන් කරා. තනියෙන් කරන නිසා අරගොල්ලන්ට දායක වෙන්න බැරි වුණා. එහෙම පොඩි ප්‍රශ්නයක් ආවා. වෙන කෙනෙක් අත ගන්නවට වෙන කෙනෙක් සම්මාදම් වෙනවට කැමති උන්නේ නැහැ. කැමති උන්නේ නැති නිසා ඇය තනියෙන් කරපු නිසා මෙයාගේ යාළුවන්ට මේකට සම්මාදම් වෙන්න බැරි වුණා. පොඩි නෝකාඩු තිබුණා හිතේ. අපි එකතු කරගත්තේ නෑනේ. අපිට කිව්වේ නෑනේ බලන්න ඔයා නොකියම කරා. අපිව ගත්තේ නෑනේ කියලා පොඩි නෝකාඩු හිතලා තිබුණා. ඉතින් ඕවත් හරියන්නත් එක්ක විවෘත කරන දවසේ ඕපනින් එකට ඔක්කොටම එන්න කිව්වා. එන්න කියලා මුළු පන්සල ඇතුලේ හැම තැනම ඇවිත්ලා පින්වතුනි. ඇයට පුදුම තරම් සතුටුයි. අය පහළ මාලේ සියලු කාමර බලාගෙන මාගේ මහා සංඝරත්නයේ මින් මතුවට මේ තැන වැඩ ඉන්නේ. මේ මටත් මේ ලැබිලා තියෙන්නේ කරපු ඒවා කියලා හිත අර අයත් එක කාමරෙන් කාමරයට ඇවිද සතුටින් ගියා. ඒ සතුට කොච්චරද පින්වතුනි. ඒ සතුට කොච්චර වටිනවද ජීවිතේ. නිරාමිස සුවයක් එතන තියෙන්නේ. කිසිම දෙයක් පිළිබඳ රාගයක් කිසිම දෙයක් පිළිබඳ කේන්තියක් නැති හරි සතුටක් එතන තියෙන්නේ.
ජීවිතවල එහෙම ඒවා කොච්චර වටිනවද කරගෙන තියෙන එක. අද මේ කරන බණ පින්කම වුණත් කොච්චර වටිනවද පින්වතුනි. ශ්‍රද්ධාව තව මේ හිතේ තියෙන ශ්‍රද්ධාව තව පළල් වෙන්න ඕනේ. හිතේ තියෙන ශ්‍රද්ධාව තව පළල් වෙනකොට තමයි දෙන්න අත දිග ඇරෙන්නේ. දෙන්න කට දිග ඇරෙන්නේ හා කියන්න. කමක් නෑ අනේ කොච්චර හොඳයිද මොනතරම් දෙයක්ද ඒක. එහෙම කියන්න කට දිග ඇරෙන්න ඕන නැතුව බෑ. ඒවා කියන්න කට දිග ඇරෙන මිනිස්සු අඩු වෙන්නේ පින්වත්නි. ඒවට කෙනෙහිලිකම් කරන උදවියනේ වැඩි. ඒවට කට දිග ඇරෙන්නේ නෑ නිකන්. කට පුරුදු කරලා තියෙන්න ඕනේ. කාමර යට තට්ටුවේ කාමර 500ම ඇවිත්තා. එයාට එදා තරම් සතුටු දවසක් වෙන තිබුණේ නෑ හිතේ. උඩ තට්ටුවටත් ගියා පින්වතුනි. උඩ තට්ටුවට ගිහිල්ලා උඩ තට්ටුවේ හැම තැනම ඇවිද්දා. ඕපනින් එක දවසනේ. විවෘත කරන දවස. උඩ තට්ටුවේ හැම තැනම ඇවිද්දා. ඇවිදලා අර ඔක්කොම අය වාඩි කරවගත්තා. වාඩි කරවගෙන කියනවා මෙහෙම. මේ පන්සල හැදුවේ හරි ශ්‍රද්ධාවෙන් මම. මට මෙතන හාමුදුරුවෝ වැඩ ඉන්නව බලන්න පුදුම තරම් ආසාවක් තිබුණා. මගේ පණ ටික ගැන මම ලොකු විශ්වාසයක් තියාගෙන මේ වැඩේට මම අත ගැහුවේ. ඔයාලා කාවවත් මම මේකට සම්මාදම් කරගත්තේ නැත්නම් මේක මගේ හිතේ තිබුණ බාරයක්. මම පාවිච්චි කර මගේ පිනට ලැබුණ මහලතා මේලා පළඳනා විකුණ ළමයි මට මේක කරන්න ඕනේ. මම මේ පින්කම කළා. මම සුළුපටු පිනක් නෙවෙයි මේ රැස් කරගෙන තියෙන්නේ. සතුටු සිතින් මම ඔයාලා හැමෝටම මේ පිනට සම්බන්ධ වුණ ඔයාලා හැමෝටම මේ පින මම සතුටු සිතින් අනුමෝදන් කරනවා. මේක දැකලා සතුටු වෙන්න කිව්ව ඔයාගේ අතින් කරගත් එකක් වගේ. මේක දැකලා මේක බලලා සතුටු වෙන්න කිව්ව ඔයාගේ අතින් කරගත් එකක් වගේ. ඔයා හිතින් හිතුවා. ඔයා හිතින් හිතලා ඔයාට වුණා මේ වගේ දෙයක් කරන්න. ඔයා මේ මහලතා මේලා පළඳනාව මිල කරා. ඔයා එහෙම හිතලා මේ පින ගැන හිතලා මේ පින අනුමෝදන් වෙන්න කිව්වා. එහෙම නැතුව බෑ. අරයා කරපු විදිහ බලාගෙන මට කරගන්න බැරි වුණානේ කියලා හිතනවට වඩා ඒක කොච්චර දෙයක්ද මමත් ඒ වගේම ඒ පිනට සම්බන්ධ වෙනවා කියලා ශ්‍රද්ධාවෙන් සම්බන්ධ වෙන්න ඕන. පිනක් ගැන කතා කරන තැන්වලදී පිනට කන් යොමන්න ඕන. පිනක් ගැන කතා කරන තැන්වල වාඩි වෙන්න ටිකක් ඉඩකඩ හදා ගන්න ඕනේ. පිනට ගරහන මිනිස්සු වැඩි. පිනට ගරහන තැන් වැඩි. පින වැඩක් නෑ කියන තැන් වැඩි. ඒින්දා පින ගැන අහනකොට තමයි පින ගැන තව හිත පළල් වෙන්නේ. ඉතිරි වෙන්නේ අන්තිමට කරගත්ත පිනක් හින්දා හිත ඇතුලේ පිනට ඉඩ හැදුනට කමක් නෑ කොච්චර පළල් වෙලා වුණත්. හිත ඇතුලේ පිනට ඉඩ හැදුනට කමක් නෑ. මේ හැමෝටම හරි සතුටුයි. හැමෝම වන්දනා කරගත්ත වන්දනා කරගෙන අනේ සාදු සාදු ඒක මොනතරම් වාග්යක්ද මේ වගේ මහා තනක් කරලා අපි ඔබගේ කොච්චර හොඳ කල්යාණ මිත්‍රයෝ වුණාද මේ වගේ පිනක් අපි අනුමෝදන් වෙන්න. ඉතින් එහෙම කරන මිනිස්සු ඉන්න එපා අනුමෝදන් වෙන්න. එහෙම කරන මිනිස්සෙක් හිටියේ නැතොත් අනුමෝදන් වෙන්න බෑ. වාහල්කඩක් හදන මිනිස්සෙක් ඉන්න ඕනේ. පන්සලේ බෝධිය වටාවට ආලේප වැටක් හදන කෙනෙක් ඉන්න ඕන. චෛත්‍යයක් හදන කෙනෙක් ඉන්න ඕන. විහාරයක් හදන කෙනෙක් ඉන්න ඕන. එතකොට තමයි අපිට වඳින්න පුළුවන්. ඒ මිනිස්සු මුල් ගලට විතරක් එන මිනිස්සු වෙන්න හොඳ නැහැ. දායකයන්ගේ සල්ලි වලින් හදලා මුල් ගලට විතරක් එන මිනිස්සු වෙන්න හොඳ නැහැ. ඒ මිනිස්සු දැනගන්න ඕන දායකයන්ගේ සල්ලි වලින් හදන එකට මාත් දායකත්වයේ දෙනවා කියලා කියන්නේ නෑ. අනෙක් මිනිස්සු කරපු දේවල් තමන් කරපු ඒවා වගේ කරගන්න පුළුවන් කියලා කොහේවත් පින ගැන නන්නේ. අනෙක් දේවල් ගැන පුළුවන්. අනෙක් මිනිසුන්ට අයිති දේවල් නඩු කියලා ගන්න පුළුවන්. අනෙක් මිනිසුන්ට අයිති දේවල් රණ්ඩු සරුවල් කරගෙන ගන්න පුළුවන්. අනෙක් මිනිස්සු හදපු පෝෂණය කර ගොඩනගාගත්ත දේවල් මොනවා හරි දෙයක් කරලා ගන්න පුළුවන්. ඒත් පින ගැන නම් එහෙම හිතන්න එපා. පින එහෙම ගන්න බෑ. ඒ නිසා මිනිස්සු ගොඩාක් වෙලාවට හරීම අමාරුවෙන් හදලා කරලා නිර්මාණය කරාට පස්සේ තමන්ගේ වගේ ඇවිල්ලා මල් පූජා කළා හරියන්නේ. එතන පින් සිද්ධ වෙන්නේ. කරපු මිනිස්සුන්ට එතනක් පින් යන්නේ. මොකද ඒ කරපු හින්දා තමයි අර වගේ තැනකට කකුල් දෙක ගෙන්න ගන්න පුළුවන් උනේ. ඒ පින් යන්නේ කරපු මිනිස්සුන්ට. පුදුම තරම් සතුටුයි. එහෙම පින් කරන අය උදවිය ගොඩක් අඩුයි. සමාජය තුළ එහෙම පින් කරන අය ගොඩක් අඩුයි. ඒ නිසා හැමෝම සාදුකාර දුන්නානේ මේ වගේ පිනකට අපිට සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබෙච්ච කොච්චර දෙයක්ද කියලා හැමෝම සාදුකාර දුන්නා. එතන හිටපු පිරිසකගෙන් එක්කෙනෙක් ටික දවසක් යනකොට හොඳට මොත්පල වුණා. මේ පින්කමට ගිහිල්ලා මේ පින්කමට ගොඩ වෙලා මේ පින්කමේ විවෘත කිරීමේ දවසටත් ගොඩ වෙලා අර සඳ උඩතලේ ඉඳගෙන උඩමහලේ ඉඳගෙන පින් අනුමෝදන් වුණ අයගෙන් එක්කෙනෙක් ගොඩක් ඔත්පල වුණා. ඇඟ හැම වෙලේදීම ලෙඩ හදන්නේ කියන්නේ නැතුව.
ඇඟ හැම වෙලේදීම ලෙඩ හදන්නේ කියන්නේ නැතුව රැය නිදාගත්ත පින්වතුන් උදේට නැගිටිනකොට කකුලේ කෙන්ඩ පෙරලිලා රැය කිව්වේ නෑ හෙට උදේ කෙන්ඩ පෙරලනවා කියලා. රැය නිදාගත්ත පින්වතුන් උදේට නැගිටිනකොට කොන්දේ අමාරුව රැය කිව්වේ නෑ කොන්දේ අමාරුව හැදෙනවා කියලා. ලෙඩ දෙන්නේ කියලා නෙවෙයි වාහනයක් උනත් එහෙමයි. මේක වාහනයක් කියලා පින්වතුන් දන්නවනේ. මේක වාහනයක් කියලා පින්වතුන් දන්නවා. රෝද 6ක වාහනයක් කියලා දන්නව. හැයි කනයි නාසයයි දිවයි ශරීරයයි මනසයි පිහිටලා තියෙන වාහනයක් කියලා දන්නවා. චක්කුසෝත ගාන ජීවහා කාය මන කියන මේ ටික පිහිටලා තියෙන වාහනේ තමයි මේක. මේක කොයි වෙලේ ලෙඩ දෙයිද දන්නේ. නැවත හිතන්න ඕන. සමහර මිනිස්සු ලෙඩ වෙලා නැගිට්ටේ නිදාගෙන නැගිටිනකොට. කලින් දවසේ කියලා තියුන්නේ. මේ හාන්සි වෙලා විනාඩි 5ක් හාන්සි වෙලා බෙල්ල අනෙක් පැත්ත හරවනකොට බෙල්ල හරව ගන්න බැරි තරම් හිරි වැටිලා. මේක ලෙඩ දෙන්නේ කියලා නෙමෙයි පින්වතුනි. මේ වාඩි වෙලා ඉන්නව හරි සනීපෙට ඉන්නව වගේ තේරෙනවා වාඩි වෙලා ඒත් පොඩ්ඩකින් නැගිටිනකොට හිරි වැටිලා කකුල්. මේක ලෙඩ දෙන්නේ කියලා නෙමෙයි. පේනෝ නේද එක කකුලක් හිරි වැටුණට පස්සේ කොහොමද කියලා. එකවරක් හරි කකුල හිරි වැටුණ කෙනෙක් හිතන්න ඕනේ එක කකුලක් සියල්ල නොදැනී හිරි වැටිලා ගියාට පස්සේ මට පුළුවන් ද බැලන්ස් එකේ ඇවිදින්න බෑ. කකුල් හිරි වැටුණාට පස්සේ අත් හිරි වැටුණාට පස්සේ බැලන්ස් එකේ වැඩ කරන්න බෑ. එතකොට ශරීරය හැම වෙලේදීම ලෙඩ දෙන්නේ කියන්නේ නැතිව මේ අම්මා ලෙඩ වුණාට මොකද අන්තිම කාලෙත් ආපහු හිතේ තිබුණේ අර කරපු පින්කම ගැන. ඒක අමතක වුණේ නෑ. ඒක නැවත ඉන්න ගමන් මතක් වුණා. ඉන්න ගමන් මතක් වෙන්න පුළුවන් වෙන විදිහව කරලා තියෙන්න ඕන හැමෝගෙම ජීවිතවල. ඒව වටිනවා. කොතනට ගියත් වටිනවා. සමහර වෙලාවට මේ ජීවිතෙන් ඊළඟ ජීවිතේ හොඳ තැනකට ගිහිල්ලා එතන ආවුස ඉවර වෙනවා. ඒත් පින ඉවර වෙලා නෑ. මෙතනින් පින්වතුන් හොඳ තැනකට යනවා. මේ පිනක තියෙන වටිනකම ඒක මතුවෙලා මෙතනින් හොඳ තැනකට යනවා. එතනට ගිහිල්ලා පින්වතුන් ජීවත් වෙනවා. එතනට අදාළ ආවුස ටික ඉවර වෙනවා. පින ඉවර වෙලා නෑ. ආයිත් එතනට එනවා. ඔව් පින එහෙමයි. ආයිත් එතනට එනවා. එතනට අවිල්ලා ආයිත් එතනට අදාළ ආවුස ටික විදිනවා. ඒත් පින ඉවර නෑ. ආයිත් එතනට එනවා. එහෙම වෙන්න පුළුවන්. පින විපාක දෙන්න ගත්තට පස්සේ එක දිගට භව 7 8 9 බුදුහාමුදුරුවෝ එහෙම කියනවා එක තැනකදී මේ අම්මා භව 500ක් එක දිගට මාව වදලා තියෙනවා කුසේ. මේ තාත්තා භව 500ක් එක දිගට මට තාත්තා වෙලා තියෙනවා. ඒකයි මේ ඇවිල්ලා කියන්නේ මේ ඇවිල්ලා අඬන්නේ ඒකයි කිව්වා. සසරේ වගේ පින විපාක දෙන්නේ වගේ. මනුස්ස ජීවිතේ වුණත් එහෙමයි. මේ මනුස්ස ජීවිතේට මේ ලෙඩක් දුකක් නැතුව ඉඳලා ධර්මතාවයට අදාළව අතපය වල ලෙඩ රෝග ආව මිසක එහෙම නැතුව පින්වතුන් ලෙඩක් දුකක් නැතුව ඉඳලා හොඳ සිහියෙන් මරණයටපත් වෙනවා නම් ආයි මනුස්ස ලෝකයට එන්න පුළුවන් ලෙඩක් දුකක් නැතුව හිටියෙම පරණ පිනට. පරණ මතුවෙච්ච පින. ඒ මතුවෙච්ච පිනේ කොතන හරි තැනක අංකොන් තිබුණා නම් එහෙම ඔන්න අතපය මුහුණ කන නාසය ඕවා අඩු වෙනවා. මනුස්ස ජීවිතයකට එන්න පින ප්‍රබලයි. හැබැයි පින ඇතුලේ අංකොන් තියෙනවා. අවසාන වෙලාවේ කලින් මතක් වෙන මරණයටපත් වෙනකොට ඒ අවසාන හිතට ආපු සිතේ ආපු පිනේ අංකොන් තිබුණා. ඒ අංකොන් එක තමයි පින එන්නේ. එතකොට මනුස්ස ජීවිතයකට එන අඩුපාඩුකම් හරියට මනුස්ස ජීවිතයට ආවට. එතකොට මේ අම්මට අන්තිම වෙලාවේ අර පින නැවත ආවර්ජනය කළා. පින තමයි මතක් කරන්න ඕනේ. පින මතක් කරන්න ඕනේ. පින අමතක කරන්න එපා. හිතට මතක් වෙන්නේ ගොඩක් වෙලාවට පින නෙවෙයි ලෝභකමට අදාළ වෙන දේවල් හිතට මතක් වෙන්නේ. දරුවෝ, ගෙවල්, ඉඩකඩම් ඕවා තමයි මතක් වෙන්නේ. හරක බාන ඕවා. පිනට අදාළ දේවල් මතක් කරගන්න. ඒක හිත පුහුණු කරේ නැතොත් අන්තිම වෙලාවේදී කරන්න බෑ. එහෙම බෑ. මේක මේ ඉබේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක දීර්ඝ කාලයක් පුහුණු කරලා හදාගන්න ඕන දෙයක්. පින මතක් කරන්න. තමන් කරන්නේ හාල් කරන වැඩේ නම් ඒ වෙලාවේ වුණත් කමක් නැහැ. ඇයි මරණය මොන වෙලේද දන්නේ නැහැ කියලා පින්වතුන් දන්නවනේ. මරණය මොන වෙලේද දන්නේ නැහැ කියලා පින්වතුන් දන්නවා. ඒ නිසා හාල් ටික ගරන වෙලාවෙදිත් වැටිච්ච මිනිස්සු හිටියා. හාල් ගරනකොට බය වෙන්න ඕනේ. දවල්ට කෑම ඩිංග කාලා විනාඩි 20ක් ඇලවුණ ටිකට හාන්සි පුටුවේ මැරුණ මිනිස්සු හිටියා. දවල්ට කෑම ටික කාලා විනාඩි 20ක් ඇලවෙනකොට බය වෙන්න ඕනේ. බොරු නෙමෙයි. රැට නිදාගෙන පහුවෙනදට බලාපොරොත්තු හදාගෙන රැට නිදාගත්ත ගොඩක් මිනිස්සු පහුවෙන්ද නැගිටින්නේ. උදේ බලනකොට පණ ටික ගිහිල්ලා රැට නිින්ද එනකොට පින්වතුන්ට කල්පනා වෙන්න ඕනේ. නිින්දත් එක්ක මරණය එන්න පුළුවන්. ටවුන් එකට බෑග් එක අරගෙන යන ටිකට මරණය එන්න පුළුවන්. පාසලට ගිහිල්ලා එන ටිකට මරණය එන්න පුළුවන්.
කහයිර පාස් කරන ටිකට මරණය එන්න පුළුවන්. මරණය එන්න පුළුවන්. ගේට්ටුව ළඟින් බහැලා ගෙදර උළුවස්ස ළඟට එන ටිකට මරණය එන්න පුළුවන්. පින ආවර්ජනා කරන එක වැරදි කියලාද හිතන්නේ? නෑ. මරණය පස්සෙන් කියලා අද ඉඳලා දන්නව නම් පින තියාගන්න ඕන මරණය පස්සට දාලා. පින තියාගන්න ඕන මරණය පස්සට දාලා. ඒ කියන්නේ එයාම පරද්දන්න ඕනේ. එහෙනම් පින නැවත නැවත මතක් කරන්න ඕන. පින තියාගන්න හැම වෙලෙම ළඟපාත. පුළුවන් වැඩ කටයුතු කරන හැම වෙලාවකදීම මතක් කරන්න පුළුවන් තැන්වලදී කරපු හොඳ දේවල් ජීවිතේ මතක් කරන්න. හොඳ දේවල්. ඒව තමයි පින කියන්නේ. අම්මට කළ දේ මතක් කරන්න, තාත්තට කරපු දේවල් මතක් කරන්න, දුවා දරුවන්ට කරපු කියපු දේවල්, ඒව හොඳ දේවල්, ඒව මතක් කරන්න. තොරරුවන්ට කරපු කියපු දේවල්, නැති බැරි මිනිස්සුන්ට කරපු කියපු දේවල්, ඒව මතක් කරන්න පුළුවන් වෙලාවට බලන්න කොච්චර ලියා ගන්න පුළුවන්ද කියලා මතක් කරද්දී. කොච්චර ප්‍රමාණයක් මතක් කරගන්න පුළුවන්ද බලන්න. ඒ හින්දා ගෙදර හවසට බුද්ධ පූජාව තියෙන එක වුණත් පින්වතුනි සාමාන්‍ය විදියට ගන්න එපා. හොඳට කරොත් රැය අර හිතන්නවත් බැරි දේ රැය සිද්ධ වුණොත් එහෙම අර හොඳට කරගත්ත දේ අන්තිමට හොඳට කළා තියෙන දෙයක්. අන්තිමට බලවත් විදියට හොඳට කරගත්ත දේ අර කේක උපකාර වෙනවා. අන්තිමට පණ ටික යන ටිකේදී රැයට. ඒ නිසා කාගේ ජීවිතවල පින අවශ්‍යයි. මේ අම්මා හරිය සතුටින් මරුණා. පූර්වාරාම පූජාව ගැන හිතලා මෙනෙහි කරලා. ඒ අම්මා පූර්වාරාම පූජාව ගැන හිතලා මෙනෙහි කළා මැරෙනවත් එක්කම හුස්ම ටික යනවත් එක්කම නිම්මාන රති කියන දෙව්ලොවට ගියා. නිම්මාන රති කියන දෙව්ලොව තව තැන් තියෙනවා පින්වතුන්ට යන්න. මේ ජීවිතේ කරගත්ත ටිකට යන්න තව තැන් තියෙනවා. ඒ තැන් අතර ලස්සන තැන් තියෙනවා. තුසිතේ ලස්සනයි. පරිනිම්මිත වසවත්තිය ලස්සනයි. නිම්මාන රතිය ලස්සනයි. යාමය ලස්සනයි. තව ලස්සන තැන් තියෙනවා. ඒ තැන් වලට යන්න වැඩ හදා ගන්න ඕන. නිම්මාන රතියට ගියා. නිම්මාන රතියට ගිහිල්ලා ඉද්දි අනුරුද්ධ මහරහතන් වහන්සේ චාරිකාවේ වඩිනවා. ඒ පැති වෙලත් වැඩි අනුරුද්ධ හාමුදුරුවෝයි මුගලන් හාමුදුරුවෝයි එහි තොරතුරුත් ගෙනහලා කිව්වා මෙහෙට. මෙන්න පූර්වාරාමයට අත ගහපු මිනිස්සුන්ට නරකක් වෙලා නැහැ. පූර්වාරාමයට එකතු වුණ මිනිස්සුන්ට නරකක් වෙලා නැහැ. පූර්වාරාමයට ගිහිල්ලා පූර්වාරාමේ වැඳ මිනිස්සුන්ට නරකක් වෙලා නැහැ. අනුරුද්ධ හාමුදුරුවෝ කිව්වා මනුස්ස ලෝකෙට ඇවිල්ලා. භාග්‍යතුන් වහන්සේට කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පූර්වාරාමේ හදපු මිනිස්සුන්ට නරකක් වෙලා නැහැ කිව්වා. අර දේවතාවයගෙන් අහනවා මොකක්ද කරේ? හිතාගන්න බැරි තරම් මහා සම්පතක් ඔබ ලබලා තියෙන්නේ. හිතාගන්න බෑ මේ සම්පත දකිද්දි කොහොමද ලැබුණේ කියලා. මොන පිනක් කරලාද කියලා අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ලාභීන් අතර අග්‍රස්ථානයේ අනුරුද්ධ මහරහතන් වහන්සේටවත් හිතන්න බෑ කෙනෙක්ගේ හිතක හොඳට හිත ප්‍රසාරණය කරලා කරපු පිනක මහිමය බලය හිතන්නවත් බෑ. පේනවද පිනේ සීමාවයින් නැහැ. තව කෙනෙක්ගේ හිතට බලන්නත් අමාරුයි. පිනක් හොඳට පෝෂණය වෙච්ච හිතින් කරා නම් බලන්න අමාරුයි. අනුරුද්ධ හාමුදුරුවෝ ඇහුවා මගෙන් ඔබ මොන පිනක් කළාද මෙච්චර තැනක් ඔබට ලැබුණේ කියලා. ස්වාමීනි මම මෙතන 16ක් කිව්වා. මම මෙතන 16ක් කිව්වා. මම දාසකම් කරන්නේ නැත්නම් මම මෙතන වැඩ කටයුතු කරන්නේ මම මෙතන ආවතේව ටික කරන්නේ හරි හොඳ කෙනෙක්ටයි කිව්වා. ස්වාමීනි මට මේ ටික ලැබුණේ යත් එක්ක ඉඳපු හින්දායි කිව්වා. මට මේ ටික ලැබෙන්න මගේ අත් දෙක එකට එකතු කරෙව්වේ එයාය කිව්වා. මට මේ ටික ලැබෙන්න මගේ කකුල් දෙක අරගෙන ගියේ එයාය කිව්වා. ඒ තමයි විශාකා මහ උපාසිකාවය කිව්වා. විශාකා මහ උපාසිකාවය කිව්වා ස්වාමීනි මට ඇයට තව දුරටත් උපස්ථාන කරන්න ලැබිච්ච එක මොනතරම් භාග්‍යයක්ද ඇහුවා. මේ වගේ තැනකට මාව එන්න මේ වගේ තැනකට මගේ හිතපත් වෙන්නට මම මොනතරම් වාසනාවන්තද ඇහුවා. ඇයට උපස්ථාන කරන කෙනෙක් වෙලා ඉපදුන එක. ඒ වෙලාවේදී අනුරුද්ධ මහරහතන් වහන්සේ ඒ වෙලාවේදී ඇය දිහා බලලා අහනවා දැන් කෝ විශාකාව? ඇය කොහෙද ඉන්නේ කියලා බැලුවා. එතකොට කියනවා ඇය නිම්මාන රති දෙව්ලොව තව ප්‍රබල දේවතාවෙකුට සහායිකාව විදිහට පාරිචාරිකාව විදිහට ඇය උත්පත්ති ලැබලා සෝවාන් ඵලයටපත් වෙලා විශාකාව මරණයටපත් වුණේ. විශාකාව සෝවාන් ඵලයටපත් වෙලා මරණයටපත් වෙනවා. විශාකාව නැවත දුගතියට යන්නේ නැහැ. දිව්‍ය ලෝක තලවල කොච්චර ආයුෂ ප්‍රමාණයක්ද තියෙන්නේ? එතන ඒ ආයුෂ ප්‍රමාණය ඉඳලා තව බණ අහනවා ඒ තැන්වල. මොකද සෝවාන් ඵලයටපත් වුණාට කල්යාණ මිත්‍රෙක්ම හම්බ වෙනවා අපව. හිත හදාගන්න පුළුවන් කෙනෙක්ම හම්බ වෙනවා. තව එහාට බණ අහනවා. බණ අහලා හවර වෙලා එහෙදීම සමහර විට හමාන කරන්නත් පුළුවන්. නැත්නම් මනුස්ස ලෝකයට ඇවිල්ලා හිතා ගන්නත් බැරි විදිහට Tamanට ලැබුණ ටික දනට පිනට යොදලා මෙහිදී අවසන් කරන්නත් පුළුවන්.
ඒවා කොහේද කොහොම වෙයිද කියලා හිතා ගන්න බෑ. අන්නේ හින්දා හැමෝගෙම ජීවිතවල පින තියෙන්නට ඕන එන. කරලා කියලා තියෙන කිසිම දෙයක් වැඩකට නැති දේවල් කියලා හිතන්න එපා. සතෙකුට කන්න ඩිංගක් දුන්න දත මිටමලෝලා හොඳ හිතින් යුතුව ඒකත් වැඩකට නෑ කියලා නම් හිතන්න එපා. කවදා හරි දවසක කන්න ඕන වෙන තැනක ඒකත් කන්න උපකාරයක් වෙනවා. කන්න පුළුවන් වෙන තැනක උපදින්න ඕන බැරි තැන් තියෙනවා. කන්න ඕන වුණාට කන්න බැරි තැන් තියෙනවා. අපායට ගියාම සතර අපායේ නරක ආදියට නිරේට වැටුනහම අටමහා නිරේට වැටුනහම කන්න ඕනේ කන්න නෑ. කන්න ඕනේ කන්න නෑ. එක වේලක් දෙවේලක් තුන් වේලක් නෙවෙයි. එතන ඉන්න ආවුෂ යම් තාද්ද ඒ තා කන්න නෑ. බොන්න ඕනේ බොන්න නෑ. ඒව ඔක්කොම ලැබෙනවා. කන බොන ඒ වගේ ඉඳලා නොලැබෙනවා නම් නොලැබෙනවා. ඒව ඔක්කොම මේ විදිහට සිද්ධ වෙනවා. ඒ තැන් වලට ගියත් එහෙමයි. හැම තැනදීම කන්න ඕනේ. ඒ නිසා කන්න පුළුවන් තැන් වල කන්න ලැබෙන්න ඕන. මනුස්ස ලෝකේ කන්න පුළුවන් තැන ලැබෙන්න ඕනේ. තිරිසන් ලෝකේ ආහාර ගන්න පුළුවන් තැන ලැබෙන්න ඕනේ. බඩ අකුලගෙන පාරවල් වල ඇවිද ඉන්න හොඳ නැහැ තිරිසන් ලෝකෙට ගියොත් එහෙම. බඩ අකුලගෙන පාරවල් වල ඇවිද ඉන්නේ නැතුව දැකපු මිනිස්සෙකුට ප්‍රිය උපදවන්න ඕන කන්න කටක් අනලා දෙන්න. පිනට තමයි ඒකත් එන්නේ. පිනට තමයි පින්වතුනි ඒකත් එන්නේ. තමන්ගේ සම්පූර්ණ මුළුමහත් ඇඟේම කුෂ්ඨ හැදුනත් ඒ කුෂ්ඨ හැදුන සතාව අරගෙන ගිහිල්ලා නාවලා බෙහෙත් කරලා ඇඟේ ලෝම ටික නැවත අද්දව ගන්න ඒ සතාගේ පිනකට තමයි මේ චේතනාව දකින්නකට පහළ වෙන්නේ. නැත්නම් නෑ. නැත්නම් ගුටි කකා ඉඳලා මැරෙලා යනවා. මලකුණ වලලන්නවත් කෙනෙක් නැතුව. සංසාරේ පුදුම තැනක් පින්වතුනි. පින මොනතරම් ඕනේද කියලා ඒ නිසා හිතන්න ඕනේ. හැමෝගෙම ජීවිතවල මොනවා හරි තියෙන්න ඕන. නැවත නැවත මතක් කරන ඒවා. අවදානම් තැන් වලදී මතක් කරන්න. අවදානම් තැන් කියලා මේ තැන් කියලා නිශ්චය කරන්න බෑ. කහිරත් අවදානම් කිව්වා. නිදා ගන්න හාන්සි වෙන ටිකත් අවදානම් කිව්වා. රැයට යන්න හාල් ටික ගරන තැනත් අවදානම් කිව්වා. පොල්ඩිංග ගාන තැනත් අවදානම් කිව්වා. රස්සාවට යන තැනත් අවදානම් කිව්වා. ඔය කොයි තැනක කොහොම වෙයිද කියලා කියන්න බෑ. ඒත් අතිශය අවදානම් තැන් තියෙනවනේ. ඒ තැන් වල මතක් කර මාරු වෙන්න. ඒ තැන්වලදී මතක් කර මාරු වෙන්න බලන්න. අතිශය අවදානම් තැන් තියෙනවනේ. ඒ තැන්වලදී මතක් කර මාරු වෙන්න. ගෙදරින් දොට්ටර වැස්සට පස්සේ එතන ඉඳලා අතිශය අවදානම් තමයි පින්වතුනි. ගෙදරින් දොට්ට වැස්සට පස්සේ එතන ඉඳලා ඕනම කෙනෙක්ගේ ජීවිතයේ අතිශය අවදානම් මොන කෙරුම්කාරයාගේ ජීවිතේ වුණත් ගෙදර උළුවස්සෙන් එළියට බැස්සාම අතිශය අවදානම්. ඒ නිසා එහෙනම් දැන් තේරෙනවනේ කොතනද වැඩිපුර ඕනේ කියලා. ගෙදර උළුවස්සෙන් එළියට බැස්සට පස්සේ වැඩිපුර මතක් කරන්න. ආසන්නයේ ඉඳලා කර කියාගත්ත දේවල්. මේවා හොඳ භාවනා පින්වතුනි හිතට. මේවා හොඳ භාවනා. යන තැනක නැවත බණ අහලා පිනෙන් පොහොසත් වෙලා කුසලයට හිතපත් කරගන්න මේවා හොඳ භාවනා හිතකට. ඒ නිසා ජීවිතේ පින් දහම් කරන්න පුළුවන් තරම් අන්තිමට Tamanට ඉතුරු වෙන්නේ එච්චරයි කවදා හරි දවසක. හොස්ම ටික යන වෙලාවේදී පණ ටික යන වෙලාවේදී මොන වැරද්ද කරපු කෙනෙක් වුණත් පණ ටික යන සුනංගුවට හොඳ දෙයක් මතක් කරගෙන පණ ටික යවන්න පුළුවන් විදියටවත් වැඩ හදා ගන්න ඕන. මොන වැරද්ද කරපු කෙනෙක් වුණත්. ඉතින් අනුරුද්ධ මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට ඇවිල්ලා කියනවා ස්වාමීනි පූර්වාරාම පූජාව කර ඔක්කොටම හොඳයි බුදුහාමුදුරනේ කිව්වා. පූර්වාරාම පූජාව කළ ඔක්කොටම හොඳයි බුදුහාමුදුරනේ. කාටවත් නරකක් වෙලා නැහැ කිව්වා. ඒ අත් හම්බුන වෙලාවේදී කිව්වා මනුස්ස ලෝකෙ මිනිස්සුන්ටත් පිනට ගරහන්න එපා. පින කඩා කප්පල් කරන්න එපා. පූර්වාරාම පූජාව කරපු මිනිස්සුන්ට පින් අනුමෝදන් වුණ මිනිස්සුන්ට මෙහිම වෙලාය කියලා. ඒ අත් හම්බුන තැන්වලදී කිව්වා මනුස්ස ලෝකෙට ගිහින් කියන්න කියලා. ඉතින් තථාගත බුදු පියාණන් වහන්සේ තන්දි මේ විහාර පූජාව ආරමුණු කරගෙන මුල් කරගෙන පිනෙහි තියෙන වටිනකම පිළිබඳ ධර්මානුශාසනා කළා. ඒ ධර්මානුශාසනාව එතන අනුශාසනාව ශ්‍රවණය කළ බොහෝ දෙනෙකුගේ ජීවිතවලට වැඩදායක වුණා. සුභසිද්ධිය පිණිස උපකාර වුණා. පින්වතුන්ටත් සසර උපදින හැම ජීවිතයකම පින තමයි කල්යාණ මිත්‍රයා. මගේ පිහිට උපකාරය රැකවරණය පිනමයි කියලා හිතලා හොඳට තමන්ගේ හිතින් සතුටු වෙන්න පුළුවන් විදිහේ පින්කම් පණ ටික යන්නට කලින් සිද්ධ කරගන්නට ඕනේ කියලා හොඳට අදිෂ්ඨාන කරගන්න. කවුරු මොන වගේ වචන වලින් කඩා කප්පල් කරත් කවුරු මොන විදිහට ගැරහීම් කළත් තමන්ගේ හිතේ තියෙන ශ්‍රද්ධාව අල්ප මාත්‍රයකින්වත් බිඳගන්නේ නැතිව
මනුස්ස ජීවිතයක් ලැබපු මේ තැන පුළුවන් තරම් අප වෙලා දම්පින් කරන්නට, පින් කුසල් වඩන්නට, යහපත සිද්ධ කරන්නට ඔබ හැම කෙනෙකුටම චිත්ත ශක්තිය, කායික ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව સમાપ્ત කරනවා, නිමාවටපත් කරනවා. සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ විමානවත්වයේ විහාර කියන විමානවත්වය සුරු කරගෙන විශාකා මහ උපාසිකාවගේ පූර්වාරාම පූජාව පිළිබඳවයි අපි මේ අනුශාසනාව සිද්ධ කළේ. ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම කෙනෙකුටමත් පිනට දහමට හිත හැදේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව સમાપ્ત කරනවා, නිමාවටපත් කරනවා. අද ධර්මානුශාසනාවේ දායකත්වය කොට්ටාව ගැමුණුපුර 4 වන මාවතේ ප්‍රේමලතා තේනුවර මෑණියන් සහ පවුලේ සියලු දෙනාම එකතු වෙලා සිද්ධ කරනවා. මීට වසරකට කලින් පරලෝසපත් වන්නට යෙදුන 2021 මයි මාසේ 3 වෙනි දින පරලෝසපත් වන්නට යෙදුන සනීද සිල්වා ස්වාමි පුරුෂයාණන්ට පියතුමාණන්ට 100ට පින් අනුමෝදන් කරන්නටත් වහවහාම මොහොතක උතුම් ධර්ම මාර්ගය තුල ලබන උතුම් නිර්වාණ අවබෝධය ප්‍රත්‍යක්ෂ කරගන්නට මේ ධර්මානුශාසනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවත් සිද්ධ කරනවා. ප්‍රේමලතා සහ සනීද සිල්වා මහතාගේ නමින් ජන්මාන්තරගත මිය පරලොවගේ සියලු වර්ග පරම්පරාවල සහෝදර සහෝදරයන් ඇතුළු මව්දෙමව්පියන් ඇතුළු හැම සියලු දෙනාටම පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කළා සුවපත් භාවයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අසීල බුලත් සිංහල බෑනනුවන්ගේ දෙමව්පියන්ටත් ඒ වගේම ජගත් සොහයුරාගේ භව ගමන සුවපත් වෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්මදේශනාව සිදු කළ අපටත් ආශිර්වාද ප්‍රාර්ථනා සිද්ධ කරනවා. බෞද්ධ මාධ්‍යාල ගරු සභාපති පරම පූජනීය බරලන්දේ වජිරඥානනායක හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද කරනවා. මේ මාසේ 13 වෙනි දිනට 20 වෙනි උපන්දිනයේ සමරන සෛරුපතනුවන්ටත් සෙත් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට කරදර බාධක දුර වෙලා සෝපත් භාවයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් කොට්ටාව ගැමුණුපුර 4 වන මාවතේ ප්‍රේමලතා තේනුවර මෑණියන් ප්‍රධාන පින්වත් පවුලේ උදවිය අද පින්කමේ දායකත්වය දරනවා. අපි මේ විදිහට කල්පනා කරගමු. සමන්තා චක්කවාලේසු කියන දේවතා ආරාධනාව සිද්ධ කරනවත් සමග අල්පේශාක මහේශාක සම්‍යක් දෘෂ්ටික ඉෂ්ට දේවතාවරු දේවතාවියන් ප්‍රධාන යම්තාක් දේව දේවී සමූහය ඔබෙන් මගෙන් අපෙන් පින් අනුමෝදන් වන්න කැමැති වෙනවද බලාපොරොත්තු වෙනවද? එසේ පුණ්‍යානුමෝදනාවන් ලබන්නට වාසනා ශක්තිය ඇති සියලු දෙවියෝ මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවන් ලබන සියලු දෙවියෝ ඔබ හැම දිනාගේම ජීවිතවලට සුභ සිද්ධිය ප්‍රාර්ථනා කරත්වා, අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරත්වා. දෙවියන්ට නිවන් සම්පත් පිණිස මේ පින්පෙත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද පින්කම සිදු කරන පින්වත් ඔබ ඇතුළු කොට ඇති සියලුම ධර්ම ශ්‍රවණය කළ පින්වතුන් නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ටත් ඔබ නම් සඳහන් කරන්නට යෙදුන සියලුම වර්ග පරම්පරාවල ඥාතීන්ටත් මේ පින්පෙත් අනුමෝදන් කරමු, අනුමෝදන් වෙත්වා. ඒ වගේම බෞද්ධ ආමාත්‍ය ජාලයේ නිර්මාතෘ දරණාගම කුසල ධම්මනායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන විහාර ගණී අපවත් වන මහා සංඝරත්නයටත් ධර්මානුශාසනාව ශ්‍රවණය කළ හැම කෙනෙක්ම නමින් මියගිය නම් ගොස් සිහිපත් කරගන්න සියලු ඥාතීන්ටත් ඒ හැරුණකොට සියලු වර්ග පරම්පරාවල ඥාතීන්ටත් අපෝ පැවිදි භාවයට පත් කළ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් මේ සියලු පින්පෙත් අනුමෝදන් කරම අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවන් ලබන්ට වාසනා ශක්තිය ඇති සියලු මියගිය ඥාතිවරු සපවත් වේවා, සෝපත් වේවා, පතන බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. අද පින්කමේ දායකත්වයේ දරන පින්වත් හැම දෙනාටම ආශිර්වාද කරනවා. නම් සඳහන් කළ ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන නම් සඳහන් කළ හැම දෙනාටම ආශිර්වාද කරනවා. ධර්ම ශ්‍රවණයේ පිණිස ධම්සභා මණ්ඩපයට පැමුණුණු පින්වත් ඔබ හැමටත් ආශිර්වාද කරනවා. නිවෙස්වල ඉඳලා ධර්මානුශාසනාව ශ්‍රවණය කළ හැම දෙනාටමත් බෞද්ධ ආමාත්‍ය ජාලිකරු සභාපති නායක හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන කොට ඇති පරම පූජනීය මහා සංඝරත්නයටත් අපගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් ඔබ අපි හැම දෙනාගේ මව්දෙමව්පියන්ටත් මේ සියලු පින්පෙත් වල ආශිර්වාදයෙන් නිදුක් බව, නිරෝගී බව, චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා. සෑම දෙනාගේම යහපත් ප්‍රාර්ථනා දිෂ්ඨාන සඵල වේවා. සියලු සුභ සිද්ධිය ලැබේවා. තුනුරුවන් සරණින් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. අවසාන වශයෙන් ධර්මානුශාසනාව ශ්‍රවණය කළ පින්වතුන්ටත් ධර්මානුශාසනාව පවත්වන්නට යෙදුණු අපටත් සම්මා සම්බුද්ධත්වයේ පසේ බුද්ධත්වයේ මහරහත් භාවයේ කියන තුන්තරා බෝධියෙන් ඔබ ප්‍රාර්ථනා කරන අරමුණු කරන අප ප්‍රාර්ථනා කරන අරමුණු කරන නිර්වාණ බෝධියක් වෙනවද?
එකේ නිර්වාණ බෝධියට පැමිණ ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සුව ඇති අමා මහ නිවනින් සැනසීම පිණිස මේ මහානිසංසදායක කුසල කර්මය හේතු වේවා වාසනාව වේවයි සිතා සාදර සිතින් යුක්තව චිත්ත ප්‍රීතියෙන් සාදු කියා පින් අනුමෝදන් විය යුතුය. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ලෝක සාසනං.